හැම කෙනෙක්ම තමන්ගේ බයිබලයේ ගීතාවලිය 77 වන පරිච්ඡේදයට අපි පෙරලා ගනිමු. ඒකේ පළවෙනි පදේ සිට දෙවෙනි පදේ අපි කියවන්නට යනවා. ගීතාවලිය 77 පළවන පදේ සිට දෙවන පදය. මාගේ හඬින් දෙවියන් වහන්සේට එසේය, මාගේ හඬින් දෙවියන් වහන්සේට මොරගසන්නෙමි. උන්වහන්සේන් මට කන් දෙනසේක. දුක ඇති දවසේදී ස්වාමින් සෙවීමි. රාත්‍රියේදී මගේ අත නොනවති දිගු කර තිබුණේය. මගේ ආත්මය සැනසෙන්නට අකමැති විය. හොඳයි. මේ ගීතාවලිය 77 වන ගීතාවලිය ගීතය ලියන්නේ ආසාප් කියන මිනිසයා. ඔහු කියනවා මම මහත් හඬින් දෙවියන් වහන්සේට මොරගසනවා, මහත් හඬින් මං උන්වහන්සේට කන්නලව් කරනවා. නමුත් උන්වහන්සේ මට කන් දීලා තිබෙනවා. නමුත් මට තාමත් උත්තරයක් නැහැ. තවමත් මට ඒකෙන් සැනසෙල්ලක් ලබන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඒ කියන්නේ මට තවමත් පිළිතුරක් ස්වාමින් වහන්සේගෙන් නැහැ. මම උන්වහන්සේට කොච්චර මොර ගැසුවත් යාඥා කළත් කියලා කියනවා. මේ ප්‍රශ්නය මේ විදියට අසන මේ විදියට ප්‍රකාශ කරන ආසාප් කියන්නේ දාවිත් රජතුමාගේ කාලේ ගිවිසුම් කරඬුව යලි ගෙනල්ලා දාවිත් රජතුමා දේව නමස්කාරය පිහිටෙව්වා ඊශ්‍රායල් ජනතාව අතර. දේව නමස්කාරය පිහිටුවලා දේව ජනතාව එකතු කරලා ඔහු විශාල වැඩ කොටසක් දේවමාලිගාව හදන්න පවා ඔහු සියලු දේ සූදානම් කරමින් සිටියා. මෙන්න මේ දාවිත් රජතුමාත් එක්ක ඒ ගිවිසුම් කරඬුව ඉදිරිපිට නමස්කාරයේ ප්‍රධාන මෙහෙවීමේ සංගීතයේ සැපයීමේ වගකීම බාර වෙලා තිබුණු කෙනා තමයි මේ ආසාප් කියලා කියන්නේ. අපිට මේ මොහු ගැන අපට දකින්න පුළුවන්කමක් ලැබෙනවා. එක ලේකම් නවානුවාද භාවිතා කරන එක වංශාවලිය, එක ලේකම් 16 වෙනි පරිච්ඡේදයට අපි හැරෙව්වොත් අපිට දකින්න පුළුවන්කමක් තියෙනවා මේ ආසාප් දාවිත්ගේ කාලේ දාවිත් සමග ඒ ගිවිසුම් කරඬුව යලි යෙරුසලමට ගෙනල්ලා යලි දේව නමස්කාරය පිහිටෙව්වට පස්සේ දාවිත් පත් කරනවා මේ ආසාප්ව මේ නමස්කාරය සංගීතය සපයමින් නමස්කාර කිරීමේ වැඩේට දාවිත් මේ ආසාප්ව හවුල් කරගෙන ඔහුට නායකත්වයක් දෙනවා ඒ වැඩේ කරගෙන යන්න කියලා. අපිට පේනවා මේ එක ලේකම් 16 වෙනි පරිච්ඡේදයේ 4 5 6 7 වගේ පද කියවුවොත් මේ ආසාප් ගැන කියලා තේනවා. අපි කියමුද 16 වෙනි එක ලේකම් 16 4 සිට 7. තවද ස්වාමින් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේහි සේවය කිරීමටත් ඊශ්‍රායල්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේ වර්ණනා කිරීමටත් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමටත් ඔහු ලෙවීවරුන්ගෙන් සමහරෙකු නියම කළේය. එනම් ප්‍රධානියා ආසාප්‍ය. ඔහු ළඟට ශෙකරියා, යෙයියල්, ශිම්රාමොත්, යෙයියල්, මත්තියා, එලියාබ්, බෙනායා, ඕබෙද්, ඒදොම් සහ යෙයියල්. මොවුහු වීණාවලින්ද මහ වීණාවලින්ද ගායනා කළෝය. නමුත් ආසාප් අත්වලින් ශබ්ද පැවැත්වුවේය. පූජකයෝ වූ බෙනායාද යහසියේල්ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේහි නිතරම නලා පිම්බෝය. හොඳයි. අපිට පේනවා ආසාප් ගිවිසුම් කරඬුව ඉදිරිපිට වාදනය කරන, ගායනය කරන
දාවිත් පත් කරපු ප්‍රධානියෙක් බව අපිට දේ වචනේ දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ එක ලේකම් පොතේම 25 වෙනි පරිච්ඡේදයේ පළවෙනි දෙවෙනි පදවලට ගිහිලා ටක් ගහලා බැලුවොත් අපිට පේනවා ආසාප් ඒ ගායනා කණ්ඩායම තුලම නායකයා හැටියට පත් කරලා තිබුණේ. 25 වෙනි පරිච්ඡේදය එක ලේකම් පොතේම පළවෙනි දෙවෙනි පද. තවද දාවිද්ද සේනාවේ අධිපතියෝද ආසාප්ගෙත් හෝමාන්ගෙත් යෙදුතුන්ගෙත් පුත්‍රයාණන්ගේ වීණා හා කුඩා වීණාවලින්ද අත්වලින්ද ගායනා කරන තැනැත්තන් සේවයට වෙන් කළෝය. තමුන්ගේ සේවයේ වැඩය කළා වූ ඒ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය. ආසාප්ගේ පුත්‍රයන්ගෙන් සක්කූර්ද යෝසෙබ්ද නෙතනියාද අශේරාලාද යන ආසාප්ගේ පුත්‍රයෝය. මොවූහු රජුගේ අන ලෙස ධර්ම වාක්‍ය ගායනා කළා වූ ආසාප් යටතේ සිටියෝය. හොඳයි. ආසාප් යටතේ තමයි මේ කණ්ඩායම සේවය කරගෙන ගියේ. දැන් අපිට මේකෙන් පේනවා මේ ආසාප් කියන්නේ දෙවියන් වහන්සේගේ මණ්ඩපයේ ලෙවි ගෝත්‍රය තුලින් ආපු ගිවිසුම් කරඬුව ඉදිරිපිට නමස්කාරයෙන් දෙවියන් වහන්සේගේ නාමය උසස් කරපු අනිත් පැත්තෙන් අනිත් අයට නායකත්වය දීලා ඒ කාර්යයට හවුල් කරගත්ත නායකත්වය දුන් කෙනෙක්. මෙන්න මෙහෙම කෙනෙක් තමයි ආසාප් කියලා කියන්නේ. තවදුරටත් ඔහු ගැන අපි අවධානය යොමු කළොත් නෙහෙමියා 11 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයට ගියාම අපට පේනවා මේ ආසාප්ගෙන් පැවත ආපු දරු පරම්පරාවට ආමන්ත්‍රණය කළේ ආසාප්ගේ දරුවෝ කියලාමයි. මොකද හේතුව ආසාප් නම දිනාගත් පුද්ගලෙක් වෙලා හිටියා. දෙවියන් වහන්සේට සේවය කරමින් නමස්කාර කරමින් සංගීතය සපයමින් දෙවියන් වහන්සේ ඉදිරිපිට සෙනග ඉදිරිපිට නමක් තබාගත් පුද්ගලෙක් වෙලා හිටියා. එනිසා ඔහුගේ නම තමයි දරුවන්ටත් පාවිච්චි කළේ. අපිට පේනවා ඒක නෙහෙමියා 11 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයට ගියාම මේ ඔහුගේ පුත්‍රයෝ කියලා තමයි මේ પરම්පරාව ආමන්ත්‍රණය කරන්නේ. දැන් අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා එතකොට මේ ආසාප් ගැන. දැන් ආසාප් කියන්නේ දෙවියන් වහන්සේගේ මණ්ඩපේ දෙවියන් වහන්සේට නමස්කාර කිරීමට අනිත් අයව යොමු කළ කෙනෙක්. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ නමස්කාරයෙන් ප්‍රශංසාවෙන් ගායනාවෙන් වාදනයෙන් දෙවියන් වහන්සේට සේවය කළ කෙනෙක්. ඊළඟට ඔහු එය කොතරම් හොඳින් කළාද කියනවා නම් ඔහුගේ නම එච්චරටම අනිත් අය ඊළඟ પરම්පරාවල් වලටත් භාවිතා කළා අහවල් කෙනාගේ දරුවෝ කියලා. ඔබ දන්නවා සමහර අපේ රටේ උනත් විශේෂ සංගීතඥයන්ගේ නමින් තමයි ඒ දරුවන්ව අද දන්නේ. මොකද ඔහු එතරම් විශිෂ්ට ගායනයන් කළා සංගීතය මෙහෙව්වා ප්‍රසිද්ධ වුණා. ඒ නිසා එයගෙන් පැවතාපු දරුවන්වත් හඳුන්වන්නේ ඔහුගේම නමින්. දරුවන්ව අඳුරන්නේ නැහැ සමහර වෙලාවට. නමුත් තාත්තගේ නම කිව්වම තමයි දරුවන්ව දන්නේ. ඒ කියන්නේ අන්න ඒ තරමටම ආසාප් දෙවියන් වහන්සේගේ සේවයේ හොඳින් යෙදී සිටි දෙවියන් වහන්සේට නමස්කාරයෙන් අවධානය යොමු කරපු කෙනෙක් තමයි මේ ආසාප් කියලා කියන්නේ. ඔහුගේ අතින් ලියවුණා ගීතාවලිය පුරාම ගීත 12ක් ඔහුගේ අතින් ලියවී තිබෙනවා. ගීතාවලිය 50 වෙනි පරිච්ඡේදයේ ඔහු ලියපු ගීතයක්. ඒ වගේම ගීතාවලිය 73 වෙනි ගීතාවලියේ ඉඳලා 83 වෙනි ගීතය දක්වාම ආසාප් ලියපු ගීත. එතන ගීත 11ක් තියෙනවා. ඒ වගේම ගීතාවලිය 50 වෙනි පරිච්ඡේදයයි පරිච්ඡේද එතකොට 12ක් ගීත 12ක් මේ ආසාප් ලියලා තියෙන්නේ මේ ගීතාවලිය තුල. දැන් අපි දේව අනුභවයෙන් දුන් ලියවිල්ල බයිබලයේ කියන පොත ඇතුළෙම මේ ආසාප් කියන කෙනා ලියපු ගීත 12ක් අපිට සටහන් වෙලා තියෙනවා. අද ඒක අපි භාවිතා කරනවා දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම හැටියට. දැන් අන්න එවැනි මිනිස්සෙක් තමයි මේ ආසාප් කියලා කියන්නේ. එම නැතුව නිකන් ආවට ගියාට දෙවියන් වහන්සේ අනුව ගමන් කරපු කෙනෙක් නෙවෙයි. දෙවියන් වහන්සේට ගරුබිය ඇතිව දෙවියන් වහන්සේට ප්‍රේම කරමින් දෙවියන් වහන්සේ උදෙසා තමන්ගේ හැකියාව දක්ෂතාවය භාවිතා කළ ඒ પરම්පරාවටම ඒ නම දෙන්න පුළුවන් නායකත්වය දෙන්න පුළුවන්
මිනිස්සෙක් වෙලා හිටියා මේ ආසාප් කියන කෙනා. දැන් මේ ආසාප් මොනවද කියන්නේ මේ 77 වෙනි ගීතාවලියේ? අපි බලන්නේ දැන් 77 ගීතය පිළිබඳවයි. ඒකේ පළවෙනි දෙවෙනි පදවල ඔහු කියන්නේ මොකද්ද? ඔහු කියනවා මම ස්වාමින් වහන්සේට මොර ගැස්සුවා. දිවා රාත්‍රිය මන් දෙවියන් වහන්සේට හඬ ගැස්සුවා. මම උන්වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වුණා. නමුත් මට සැනසෙල්ලක් ලබන්න බැරි වුණා උත්තරයක් ලබාගෙන. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී අපි ද මෙන්න මේ කියන අත්දැකීමට ජීවිතේ පැමිණෙන්න පුළුවන්. ආසාප් මෙච්චර දෙවියන් වහන්සේගේ මණ්ඩපයේ සේවය කළ විශ්වාසවන්ත නම් තැබූ පුද්ගලයෙක් වුණත් ඔහු දිවා රාත්‍රියේ දෙවියන් වහන්සේට මොර ගැසුවා පිළිතුරක් බලාපොරොත්තුව. නමුත් ඔහු කියනවා මට සැනසෙල්ලක් ලැබුණේ නැහැ. මං කොච්චර යාඥා කළත් දෙවියන් වහන්සේට. මෙහෙම දේවල් අපට මුණ ගැසෙනව නේද අපේ ජීවිතේ? අපි යාඥා කරනවා, අපි හොඳින් දෙවියන් වහන්සේ තුල ගමන් කරනවා, අවට ගියාට නෙවෙයි. දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන කෙනෙක් හැටියට ඔබ දන්නවා එදා දැන් අද ගායනා කණ්ඩායම ගීතිකා කරනවා වාදනය කරනවා වගේ නෙවෙයි. එදා මේවා ආවට ගියාට කරා නම් එමෙ කිව්සුම් කරනු ඉස්සරහා මැරලා ඇදගෙන වැටෙනවා. ඉතින් මේ අද වගේ නෙවෙයි ඒක. ඒක එදා ඊට වඩා බොහොම ගෞරවාන්විත දෙවියන් වහන්සේගේ අභිමුඛය තුල දෙවියන් වහන්සේ සෘජුවම ක්‍රියා කරපු අවස්ථාවන් තිබුණේ. ඉතින් එහෙම මිනිස්සෙක් දෙවියන් වහන්සේට යාඥා කරලා බලාගෙන ඉන්න උත්තරයක් නැහැ තාමත්. ඔව් කියනවා මට සැනසෙල්ලක් නැති වුණා. මට උත්තරයක් නැති වුණා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී, එහෙම දේවල් අපේ ජීවිතේ තියෙන්න පුළුවන් නේද? අපි යාඥා කළා. අපි විශ්වාසවන්තව ගමනක් ගියා. දෙවියන් වහන්සේට මහිමය දෙන දරුවෙක් හැටියට අපි ජීවත් වුණා. දෙවියන් වහන්සේත් එක්ක මේ ගමන ඉස්සරහට අඩිය තිබ්බා. මට අවස්ථාවක් ආවා. මට ප්‍රශ්නයක් ආවා. මට ගැටලුවක් ආවා. මම යාඥා කළා දෙවියන් වහන්සේට ස්වාමිනී ඔබ වහන්සේ මට උත්තර දෙන්න. නමුත් දෙවියන් වහන්සේ පිළිතුරක් දෙන්නේ නැහැ තවමත්. දෙවියන් වහන්සේගෙන් කිසිදු පිළිතුරක් මට ලැබෙන්නේ නැහැ. මොනවද මට මේ වෙලාවේ හිතෙන්න යන්නේ? මිනිස්සෙක් හැටියට මොන වගේ තත්වයකටද අපිපත් වෙන්න යන්නේ? එවැනි පිළිතුරක් නොලබන අවස්ථාවේදී කොතරම් යාඥා කළත් ඔබ විවිධ අවස්ථාවල ඉගෙන ගන්න පුළුවන්. අපි කරන යාඥාවන් වලට අපට දෙවියන් වහන්සේ පිළිතුරු දෙනවා කියලා. සැබවින්ම ඔව් දෙවියන් වහන්සේ පිළිතුරු දෙනවා. ඔබ බැලුවොත් බයිබලයේ මතේව් 7 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ කියන්නේ නපුරු පියවරු තමන්ගේ දරුවන්ට යහපත් දේවල් දෙන්න දන්නවලු. එහෙනම් ප්‍රශ්නයක් අහනවා ඔබගේ ස්වර්ගික පියාණන් වහන්සේ ඊට වඩා උන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ නොදෙනසේක්ද කියලා අහනවා. ඒ කියන්නේ අපගේ දෙවියන් වහන්සේගෙන් අපි ඉල්ලන කල උන්වහන්සේ අපට දෙන ස්වාමින් වහන්සේ. ඒ පරිච්ඡේදය ඇතුලේ තවදුරටත් ඔබ බැලුවොත් පේනවා තට්ටු කරන්න, ඉල්ලන්න, සොයන්න දෙවියන් වහන්සේ ඔබට පිළිතුරු දෙනවා කියලා කියනවා. ඊළඟට යොහාන් 15 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ කියනවා නුඹලා මාගේ නාමේ මා තුල පවතින්නේද? මාගේ වචනය නුඹ තුල පවතින්නේද? උඹ කැමති දෙයක් ඉල්ලපන්. නිකන් නෙවෙයි. කැමති දෙයක් ඉල්ලන්න. මම ඔබට දෙනවා. ඊළඟට 1 යොහාන් 5 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ කියනවා අපි උන්වහන්සේට ඇදහිල්ලෙන් කරන යාඥාවන් වලට සැබවින්ම උන්වහන්සේ අපට උත්තර දෙන දෙවියන් වහන්සේ කියලා. දැන් ඒක තමයි දේව වචනේ අපි දකින්නේ. සැබවින්ම දෙවියන් වහන්සේ අපට පිළිතුරු දෙන දෙවියන් වහන්සේ. අපේ හඬ අසන පියාණන් වහන්සේ. නමුත් ආපස්සට හැරිලා බලන්න යථාර්ථවාදීව යම් අවස්ථාවක් නැද්ද? ඔබ යාඥා කළා. ඔබ කඳුලින් යාඥා කළා. පිපාසෙන් යාඥා කළා. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ, දෙවියන් වහන්සේ කැමති දේ. ඒක යහපත් මිනිස්සෙක් කෙරෙට මට ඒක පේනවා. නමුත් මං ඉල්ලුවා. නමුත් මට උත්තරයක් හම්බුන්නේ නැහැ. අපි කල්පනා කරලා බැලුවොත් එහෙම අවස්ථාවල් අපේ ජීවිතේ නැද්ද? තියෙන්න පුළුවන්.
ඒකේ අදහස ඔබ පව්කාරයෙක් කියන එකද? ඒකේ අදහස ඔබ වැරදි විදියට යාඥා කරලා තියෙන කෙනෙක් කියන එකද? මොකක්ද ඒක එතකොට තේරුම? මොකක්ද ඇයි ඒක එතකොට එහෙම වෙන්නේ? දැන් අපි මේ කාලේ කල්පනා කරොත් අපි යාඥා කරනවා මේ කොරෝනා වෛරස් එක ගැන දැනගත්ත කාලේ ඉඳලම අපි යාඥා කරනවා මේක අඩු වෙන්න අවශ්‍යයි කියලා. දැන් යාඥා කරන දාට ප්‍රවෘත්ති බැලුවම පේන්නේ වැඩි වෙලා එක්කෙනෙක් හරි වැඩි වෙලා. මරණ සංඛ්‍යාව වැඩි වෙනවා. මේ වගේ තව දේවල් ඕන තරම් තියෙනවා. අපි කොච්චර යාඥා කළත් තවමත් අපට උත්තරයක් නැහැ. සමහර විට මම අද බෙදා ගන්න වචනේ සමහර අයට හිතෙන්න පුළුවන් මේ ඇදහිල්ලක් නැති වචනයක් බෙදා ගන්නවා කියලාත්. බයිබලයේ තුල අපිට පේනවා දෙවියන් වහන්සේත් නිහඬ ලෙස කටයුතු කරපු අවස්ථාවන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී, යාඥාව කියන්නේ මොකද්ද? අපි මේක තේරුම් ගත්තේ නැතිනම් අපිට නිකන් යාඥා කරනවා කියන්නේ දෙවියන් වහන්සේ කියන්නේ හරියට නිකන් කට්ටනි මහත්තයෙක් වගේ. ඒ කියන්නේ මට නැති වෙච්ච දේවල් හොයලා දෙන්න ඕන. මම අර දුන්නු එකට අනුව මම දීපු ගානට අනුව මට මගේ වැඩේ කෙරෙන්න ඕන. මොකද මං 10න් කොටසක් දෙනවනේ. ඒ දෙනකොට ඒ දෙන එකනේ දෙන ධර්මයට ආශිර්වාද කරනවානේ කියන්නේ. ඒතර ඒ දෙන විදියට මට උත්තරේ එන්න ඕන. සමහරක් අය නිකන් දෙවියන් වහන්සේ කියන්නේ හරියට නිකන් ඒක නිකන් මොකක්ද අර මේ නෙස්කපි මැෂින් එකක් වගේ. ඒ කියන්නේ බොත්තම බපුවම එන්න ඕනේ බඩු ටික ගලාගෙන. එහෙම නැත්නම් වැඩක් නැහැ. ඉතින් සමහරක් අයට යාඥාව දෙවියන් වහන්සේ කියලා කියන්නේ අන්න එහෙම එකක්. බොත්තම බපුවම උත්තරේ එන්න ඕනේ. මම කිව්වනම් වෙලා තියෙන්න ඕනේ. දැන් මට මේක ලෑස්ති වෙනකොට මට නැගිච්ච ප්‍රශ්නයක් තමයි දැන් දෙවියන් වහන්සේ ඇයි මට උත්තර දෙන්නේ නැත්තේ කියලා අහනකොට මම වගේ දෙවියන් වහන්සේ කෙනෙක් නා අනිත් පැත්තෙන් අහන්නේ උඹට උත්තර බං දෙන්න ඕනේ ඇයි? අපි අහනවා ඇයි දෙවියන් වහන්සේ මට උත්තරයක් නැත්තේ? දෙවියන් වහන්සේ ඇහුවොත් අනිත් පැත්තට හැරිලා මං උඹට උත්තර දෙන්න ඕනේ ඇයි? උඹ කවුද මං කවුද? දැන් එහෙම අහන්න කන් ඇහෙන්නේ නැහනේ අපි. උන්වහන්සේම අහනවද නැද්ද කියලා. මොකද අපි උන්වහන්සේට හුම්කම් දෙන්නේ නැහනේ. අපේ ඉල්ලීමනේ අපි ගෙනියන්නේ. බොත්තම බොබම වැක්කිරෙන්න ඕනේ. නෙස්කපි එක. ගාන දුන්නා නම් වැඩේ වෙන්න ඕනේනේ. කට්ටනි මහත්තයාගෙන් වගේ. දෙවියන් වහන්සේ නිකන් හරියට මේ අපි ඒ ගානට දාන් තියෙන්නේ. ඉතින් යාඥාව කියන්නේ එහෙම එකක් නෙවෙයි. මම මෙච්චර යාඥා කළ නිසා මට උත්තර එන්න ඕනේ. මෙච්චර යාඥා කළේ නැති නිසා මට උත්තරයක් නැහැ. දැන් එහෙම එකක් නෙවෙයි යාඥාව කියලා කියන්නේ. මොකද්ද යාඥාව කියලා කියන්නේ? අපි කවුරුත් විතර කතා කරන දෙයක් තමයි යාඥාව කියන්නේ දෙවියන් වහන්සේ සමග මිනිස්යාගේ ඇති සම්බන්ධතාවයයි. දෙවියන් වහන්සේ සමග මිනිස්යාගේ තිබෙන සම්බන්ධතාවය. මේ සම්බන්ධතාවය පවත්වාගෙන යාම තමයි ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ. එතකොට මේ සම්බන්ධතාවය තුළ යාඥාව කියන්නේ ඉල්ලන එක නෙවෙයි. යාඥාව කියන්නේ මම දෙවියන් වහන්සේ සමග කතා බහ කිරීම. මගේ හදවත බෙදා ගන්න මට පුළුවන් දෙවියන් වහන්සේත් එක්ක. මගේ හැඟීම් මට ගෙනියන්න පුළුවන් දෙවියන් වහන්සේ ගාවට. මම කියන එකට හරි කියන්නේ නැහැ දෙවියන් වහන්සේ. මම ඉල්ලන එකට මෙන්න කියලා කියන්නේ නැහැ. එහෙම කියනවනම් අපි හරි කැමතියි. එහෙම කියන්නේ නැහැ. සමහර දේවල් අපිට එනවා මම කියන දේ හරියටම හරි. මම ඉල්ලන දේ හරියටම හරි. මම මෙච්චර වේදනාවෙන් ඉන්නවා. මම මෙච්චර ප්‍රශ්නෙන් ඉන්නවා. ස්වාමිනී ඇයි? බලන්න ආසාප් එහෙම මෙතන ආසාප් ඇහුවද මට පොඩි මරුටියක් ඕනේ කියලා. නෑ එහෙම කිව්වේ නෑ. ආසාප් කිව්වද මට මෙතන පොඩි තට්ටු දෙකේ ගේ පොඩියක් එක්ක පොඩි ඉඩම් කැල්ලක් ඕනේ කියලා. නෑ එහෙම එකක් නෙමෙයි මෙතන ආසාප් ඉල්ලන්නේ. බලන්න ආසාප් බොහොම වේදනාවෙන් බලාපොරොත්තුෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ රැඳෙනවා.
නමුත් බලන්න ආසාප් කියනවා මං හිස් අතින් ඇවිල්ලා ඉන්නේ. මම නැවතත් වේදනාවටපත් උනේ. මට කිසි උත්තරයක් නැහැ. එතකොට සමහර විට අපිට පිළිතුරු ලැබෙන්නේ නැති අවස්ථාවල් තිබෙන්න පුළුවන්. එතකොට මොකක්ද ඔබට දෙවියන් වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධකම? දැන් අද මිනිස්සුන්ගේ සම්බන්ධතා ආත්මාර්ථකාමී. ඒ මොනවද? ඒ කියන්නේ මට දෙන්න ඕනේ. මට ලැබෙන්න ඕනේ. මට කෙරෙන්න ඕනේ. දැන් ඒව තමයි අපේ අවධානය තියෙන්නේ. දැන් ඒ ටික මට ලැබුණ නැත්තම්, ඒ ටික මට කෙරුණ නැත්තම් මට කනගාටුවක් ඇති වෙනවා. මට කලකිරෙනවා. මට එපා වෙනවා. මම මොකද බලාපොරොත්තු වුණු දේ කළේ නැහැ. මම බලාපොරොත්තු වෙච්ච දේ මට ලැබුණේ නැහැ. මම හිතපු දේ මට ලබා ගන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසා අපි එකිනෙක කෙනා එක්ක ජීවත් වෙනකොට කෙනෙක් අපට අපි අපේක්ෂා කරන දේ නොලැබෙන විට අපි කලකිරෙනවා. කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන දේ ඉටු නොවෙනකොට අපි කනගාටුවටපත් වෙනවා. අමනාපකම් පව ඇති කරගන්නවා. මොකද අපි ආත්මාර්ථකාමී. අපේ වැඩේ කරගන්න තමයි අපි මිනිස්සුත් එක්කත් සම්බන්ධ වෙන්නේ. අපේ වැඩේ කරගන්න තමයි අපට මිනිස්සුන්ව ඕනේ. ඒක තමයි මේ ආත්මාර්ථකාමී ලෝකෙ විදිය. අපිට අපේ බලාපොරොත්තු ඉටු කරගන්න අපට මිනිස්යන් අවශ්‍යයි. ඉතින් අපේ බලාපොරොත්තු මිනිස්සුන් හරහා ඉට නොවන විට අපට මිනිස්සු කෙරෙහි ඇති වෙන්නේ අප්‍රසාදයක්. අපි බලාපොරොත්තු වෙන දේ කරගන්න බැරිකොට අපට මිනිස්සුන්ගේ සම්බන්ධතාව වැඩක් නැහැ කියලා හිතෙනවා. දැන් ගෙදරකත් එහෙමයි නේද? දෙමව්පියන් ඕනේ දරුවන්ට දරුවන්ගේ දේ කරගන්න. ඒතර දරුවන්ගේ දේ කරගන්න ඉඩ දෙන දෙමව්පියෝ ඉන්නවා නම් ඒ දෙමව්පියෝ හරිම හොඳයි. දරුවන්ට ඕන විදියට වැඩ කරන්න නොදී ඒවා මෙහෙව්වොත් දෙමව්පියෝ ඒකට දරුවෝ විරුද්ධයි. ඒක තමයි ආත්මාර්ථකාමීකම. මොකද අපිට ඕනේ සබඳතාවයක් ඕන වෙලා තියෙන්නේ අපේ වැඩේ කරගන්න. ගනුදෙනුවක් අපට තියෙන්නේ ගනුදෙනු. එයා මම ගන්නවා එයා දෙනවා නේ ගනුදෙනු. එහෙම එකක් තමයි තියෙන්නේ. දැන් අපේ සම්බන්ධතා අන්න එතනට ගිහිල්ලා තියෙන්නේ. නමුත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරී සබඳතා කියන්නේ එවැනි තත්වයක තියෙන දෙයක් නෙවෙයි. ඔබගේ දෙමව්පියන්ට ඔබට සපයන්න පුළුවන් වුණත් බැරි වුණත් ඒ ඔබගේ දෙමව්පියන්. ඔබ ඉල්ලන දේ අරන් දෙන්න ඔබගේ දෙමව්පියන්ට හැකියාව තිබුණත් නැතත් දෙමව්පියන්ගේ පැත්තෙන් ඒක ඔවුන් වළක්වා තිබුණත් ඒ ඔබේ දෙමව්පියන්. ඒ සම්බන්ධතාවය නැතිවන්නේ නැහැ කවදාවත්. ඉතින් මෙවැනි ආත්මාර්ථකාමී ලෝකයක් අස්සේ අපි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නේ ඒ ආත්මාර්ථකාමී චේතනාවන් පටු අරමුණු කල්පනාවන් තුල තමයි. ඉතින් අපිට දෙවියන් වහන්සේවත් ඕනේ මොකටද? මට ඕන දේ කරගන්න. දෙවියන් වහන්සේ ඕනේ මොකටද? මගේ බලාපොරොත්තු මගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න. යම් කිසි අවස්ථාවකදී දෙවියන් වහන්සේ නිහඬ නම් මට උන්වහන්සේ ගැන කලකිරීමක් එනවා. යම් කිසි අවස්ථාවකදී උන්වහන්සේ උත්තර නොදී උන්වහන්සේ අඩියක් පස්සටගෙන සිටිනවා නම් මට උන්වහන්සේ ගැන කනගාටුවක් තියෙන්නේ. එවැනි කෙනෙකුගෙන් මට වැඩක් නැහැ. ඒක තමයි අපේ සම්බන්ධතාවල ස්වභාවය. නමුත් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන සම්බන්ධතාවය කියන්නේ ඊට වඩා ගැඹුරුයි, ඊට වඩා එහා ගිය දෙයක්. දෙමව්පියොත් එහෙම නේද? සමහරලාට දරුවෝ යම් දේවල් දෙමව්පියන්ගෙන් ඉල්ලනවා. තවමත් පාරේ වාහනයක් පදවන්න බැරි, මෝටර් සයිකලයක් පදවන්න බැරි දරුවෙක් තමන්ගේ තාත්තගෙන් අම්මගෙන් එයා යතුරු පැදියක් ඉල්ලුවොත් ඒ දෙමව්පියෝක දෙන්නේ නැහැ. ඒක ප්‍රමාද කරයි. නමුත් ඒක දරුවගේ පැත්තෙන් දරුවට පේන්නේ මොකක් හැටියටද? එයා අඬනවා. එයා කලකිරෙයි. එයා රණ්ඩු කරයි. නමුත් ඒක වළක්වා තිබෙනවා. එහෙම වුණා කියලා දරුවෝ දෙමව්පියෝ
ඒ දරු ඒ පියදරු සම්බන්ධකම නැති වෙන්නේ නැහැ. නමුත් අපි ආත්මార్థකාමී ලෝකයක ජීවත් වෙන නිසා මට ඒක දුන්නේ නැති නිසා මං තරහයි. අන්න එතනට තමයි අපි යන්නේ. ඉතින් ඒ නිසා යාඥාව කියන්නේ බොත්තම බපුවම නෙස්කපි ගලාගෙන එනවා වගේ ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් අපිට බයිබලයේ කියන ඉල්ලන සියල්ලන්ට උන්වහන්සේ පිළිතුරු දෙනවා. නමුත් ජීවිතයේ යථාර්ථය අපට දෙවියන් වහන්සේ පිළිතුරු නොදෙන අවස්ථාද තිබේ. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ දෙවියන් වහන්සේව අතාරි. එහෙම නැත්නම් ඔබ කියයි බොරුවක් යාඥාව කියන්නේ. යාඥාව කියන්නේ බොත්තම බපුවම ගලාගෙන එන එකක් නෙවෙයි යාඥාව කියන්නේ. සම්බන්ධතාවයක්. ආසාප් යාඥා කළා දෙවියන් වහන්සේට. ඔව් මොරගැසුවා දෙවියන් වහන්සේට ස්වාමිනී මට පිළිතුරු දෙන්න. නමුත් දෙවනි පදේ බලන්න ඔහු කියනවා මොකද්ද? අපි එක එක්කෙනා භාවිතා කරන අනුවාදවල විවිධ විදියට තියෙන්නේ. සමහරවිට පැහැදිලි නෑ. දැන් ඔබ මේ වචන නව අනුවාදයෙන් බැලුවොත් ඔබට හරි පැහැදිලි වෙයි. නමුත් පරණ අනුවාදයේ ගොඩක් පැහැදිලි නෑ දෙවෙනි පදය. නමුත් අපි කියමු පරණ අනුවාදයෙන්ම. දුක ඇති දවසේදී ස්වාමින් සෙවීමි. රාත්‍රියේදී මාගේ අත නොනැවතී දිගු කර තිබුණේය. මාගේ ආත්මය සැනසෙන්නට අකමැති විය. එච්චර නේද කියන්නේ? ඒක කියන්නේ මගේ ආත්මය සැනසෙන්නට අකමැති විය. ඒ කියන්නේ ඔහු කියනවා මම දුක ඇති දවසේ ස්වාමින් වහන්සේට සෙව්වා. මම ස්වාමින් වහන්සේට මොර ගැසුවා. නමුත් දෙවියන් වහන්සේ මට උත්තරයක් දුන්නේ නැහැ. මට කනගාටුවක් තියෙන්නේ. මට පිළිතුරක් නැතුව මම කනගාටු තත්වයක සිටිනවා. ආසාප් කියන්නේ ඒකයි. මට පිළිතුරක් නැහැ. කෙනෙකුගේ යාඥාවනට වේදනාවලට උත්තරයක් බලාපොරොත්තුවෙන් දෙවියන් වහන්සේ වෙතට ගියා. උන්වහන්සේගෙන් ඉල්ලුවා. නමුත් මට තවමත් උත්තරයක් නැත්තම් මොකද්ද එවැනි මිනිස්සෙක්ට හැඟෙන දේ දැනෙන දේ ඒක මේ ආසාප්ට දැනුණා. මිනිස්යන් හැටියට අපට එවැනි උත්තරයක් නැති අවස්ථාවල යම් කිසි දේවල් දැනෙන්න හැඟෙන්න පටන් ගන්නවා මිනිස්යෝ නිසා. මොනවද ආසාප්ට දැනුනේ පිළිතුරක් නොලබන විට? බලන්න තුන්වෙනි පදේ හතරවෙනි පදේ කියන පද දෙකේ ආසාප්ගේ හැඟීම උත්තරයක් නැති අවස්ථාවේ දුක ඇති දවසේ ස්වාමින් සෙව්වා. රාත්‍රිය නොනවත්ව අත දිගු කළා. දැන් මේ නිකන් ඉඳලා පාස්ටර් යාඥා කරන්න කියලා නිකන් හිටපු කෙනෙක් නෙවෙයි. හරි. කුඩා කණ්ඩායම් වල යාඥාවක් කරන්න කියලා ගෙදර ගිහලා හොඳට කාලා බඩ පිරෙන්න නිදාගත්තා නෙවෙයි. ආසාප් කියන්නේ මොකද්ද? මම දුක ඇති දවසේ ස්වාමින් සෙව්වා. රාත්‍රියේ නොනවත්ව අත දිගු කළා. එහෙම යාඥා කරපු මිනිස්සෙක්ටයි උත්තර නැත්තේ ආ. අනුල්ලව්ව යාඥාවක් කරවගෙන හොඳට කාලා එළි වෙනකන් නිදාගන්න මිනිස්සෙක් නෙවෙයි. එච්චරට යාඥා කළා. එච්චරට යාඥා කළත් උත්තරයක් නැහැ. කල කිරෙනවනේ මිනිහෙකුට. මිනිස්සෙක් කැරෙන්න හිතෙනවා. ඇයි මට එච්චර යාඥා කරලත් උත්තර නැත්තේ? දැන් මෙහෙම අවස්ථාවන් වලට ඔබ එන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේ තමයි දෙවියන් වහන්සේ ඔබගේ ආකල්ප ඔබගේ ජීවිතේ ගොඩනගාගත යුතු වටිනාකම් ඔබටම පෙන්වන්නේ කොච්චර පිරිසිදුද ඒවා ආත්මార్థකාමීද පටුද කියන එක. ඒ නිසා අපේ දෙවියන් වහන්සේ අපිව හදමින් අපට උත්තර දෙන දෙවියන් වහන්සේ. අපගේ දෙවියන් වහන්සේ අපිව පවිත්‍ර කරමින් අපට පිළිතුරු දෙන දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ සියල්ල දන්න දෙවියන් වහන්සේ. සියලු දේ බලා සිටින දෙවියන් වහන්සේ. ඒ නිසා දැන් මිනිස්සෙක් හැටියට ගත්තම ආසාප්ට බලන්න තුන්වෙනි පදේ මොනවද දැනෙන හැඟීම්? මම දෙවියන් වහන්සේ සිහි කොට චංචලව සිටියෙමි. දැන් ඔහු කියනවා මම කලබුණා. මට කලබීමක් තියෙන්නේ. මෙච්චර මං යාඥා කළා. මෙච්චර මං ඔබ වහන්සේගේ මුහුණ සෙව්වා. මෙච්චර මං ඔබට සේවය කළා. මෙච්චර මං ඔබට ගායනා කළා. මෙච්චර මං ඔබගේ නාමයට ගීත ගායනා කළා. ගීත හැදුවා. දැන් අපි එක ගීතයක් හදලා නැත්තම් දෙවියන් වහන්සේ වෙනුවෙන් මොනවද හදලා තියෙන ගීත සංගීතය කරන අය නේද? ඉන්නවා සංගීතය කරන අය. කවදාද දෙවියන් වහන්සේගේ නමට ගීතයක් හදලා ප්‍රසිද්ධියට පත් කළේ?
කවදද ඒවා YouTube එකේ ප්‍රදර්ශනය කළේ අපි? කවදද අපි එච්චර දෙවියන් වහන්සේගේ නමේ සෙව්වේ? ආසාප් එහෙමද? දෙවියන් වහන්සේට ගීත ගායනා කරා, ගීත ලිව්වා, දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සෙව්වා. දාවිද්ගේ කාලේ ඊට නායකත්වය දුන්නා. ඔහුගේ පරම්පරාවට නමක් තිබ්බා. පේනවද? එච්චරට කරපු මිනිස්සයා දෙවියන් වහන්සේට තමන්ගේ ප්‍රශ්නේ අරගෙන ගිහිල්ලා දිවා රාත්‍රී අද්දිගු කළා. හැබැයි උත්තරයක් නැහැ. එහෙම මිනිහෙකුට කලකිරීමක් එනවා කියන එක ස්වභාවිකයි. එහෙම නැති අයට කලකිරීමක් එනවා කියන එක පොල්ලක් කඩාගෙන ගහන්න ඕන ප්‍රශ්නයක්. නමුත් ආසාප් එච්චර ගමනක් ආපු මිනිස්සෙක් ඔහු කියනවා මම චංචල වුණා, මං කලබිලා ඉන්නේ. ඊළඟට මොනවද කියන්නේ? මම මෙනෙහි කරමි. මගේ ආත්මයද ශෝකයෙන් පිරී ගියේ. මගේ ඇතුළ, මගේ අභ්‍යන්තරයේ, මගේ ආත්මය ශෝකෙන් තියෙන්නේ. මං දුකෙන් ඉන්නේ ස්වාමිනී. ඊළඟට ඔබ මාගේ ඇස් වලින් නින්දාව වළක්වන සේක. නින්දාව, නින්දනේ. ඔව්, මගේ ඇස් වලින් නින්ද වැළක්වුවා. ඒ කියන්නේ මොකද්ද? මට දැන් නින්ද යන්නේ. මං කැළඹිලා. මම හරි අධෛර්යයෙන් ඉන්නේ. ඇයි? මෙච්චර සේවය කරලා, මෙච්චර දෙවියන් වහන්සේගේ අභිමුඛය හොයලා, මෙච්චර දෙවියන් වහන්සේගේ නමෝසවලා, මෙච්චර යාඥාවෙන් උන්වහන්සේගේ මූණ සොයලා මේ ප්‍රශ්නෙට උත්තරයක් ඉල්ලලා. ඉතින් මේක මනුෂ්‍ය හැඟීම නෙවෙයිද? මනුෂ්‍ය හැඟීමක්. ඒ නිසා මනුෂ්‍ය හැටියට අපට උත්තරයක් නොලැබෙන විට අපට චංචල වීම පැමිණෙන්න පුළුවන්, අපට නිନ୍ଦ පහවෙන්න පුළුවන්, අධෛර්යය පැමිණෙන්න පුළුවන්, අපි අධෛර්යයටපත් වෙන්න පුළුවන්. දැන් ඒක ඔබ පව් කරලා පාපිෂ්ඨ මිනිසෙක් ඔබ පව්කාරයෙක් හැටියට ජීවත් වෙනව නෙවෙයි. මිනිසෙක් ලෙස ඔබගේ හැඟීම් වලට මෙවැනි දේවල් දැනෙන්න පුළුවන්. ඒක එසේ විය යුතුයි කියලා නෙවෙයි කියන්නේ, ඒක එන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? ස්වාමිනී, ඇයි මම මෙච්චර ඔබට සේවය කරද්දී, ස්වාමිනී මම මෙච්චර ඔබට යාඥා කරද්දී තවමත් මට උත්තරයක් නැහැ. ඔබ මිනිසෙක් ලෙස ඔබට ඒ කියන මනුස්ස හැඟීම්, වේදනාවන්, එවැනි තත්වයන් වලින් ඔබ ගමන් කරන්න පුළුවන්. ඔව් කියනවා මොනවාද කතා කරන්නට බැරි තරම් කැළඹී සිටියේ. බලන්න ඔහු කියනවා මොකද්ද? මට දැන් කතා කරන්නත් බෑ. මට දැන් මං කට ඇරියොත් දැන් හරි ප්‍රශ්නයක් තියෙනවා. මට කතා කරන්නත් දැන් විදියක් නැහැ. කතා කරන්න බැරි තරම් කට උත්තර නැති තැනකට මම ඇවිල්ලා ඉන්නේ. දැන් බලන්න මෙච්චර මනුස්ස හැඟීමක් ඔහුට තියෙන්නේ. ඒක කොච්චර ඔහු කල්පනා කරාද කියනවනම්, දැන් අපි දන්නවා එහෙම ප්‍රශ්නයකට අපි මැදි වෙලා අපි යාඥා කරනවා දෙවියන් වහන්සේට. නමුත් උත්තරයක් නැහැ. අනිත් අයත් යාඥා කරනවා, ඒත් උත්තරයක් නැහැ. අපි මෙච්චර දෙවියන් වහන්සේට සේවය කළා කියලා අපට මතක් වෙනවා. අපි මෙච්චර දෙවියන් වහන්සේට ගෞරව කළා, නමස්කාර කළා කියලා අපිට මතක් වෙනවා. අපි කියනවා ස්වාමිනී මම දන්නවා ඔබ මට උත්තර දෙයි කියලා. එච්චර බලාපොරොත්තුෙන් දිවා රාත්‍රියේ නැකිටගෙන යාඥා කරන්න පටන් ගන්නවා. අපි දන්නවා දැන් එහෙම යාඥා කළාම අපිට උත්තරයක් හම්බෙයි කියලා. සමහරක් වෙලාවට ඒත් උත්තරයක් නැත්තම් අර කියන මිනිස් හැඟීම් අපිට එනවා නේද? අපි සමහර විට කාටවත් කියන්න යන එකක් නැහැ. සමහර විට අපි තනියෙන් ඒ ගැන කල්පනා කරනකොට අපිට කල්පනාවට එනවා ස්වාමිනී මට කතා කරන්න බෑ, දැන් වැඩක් නැහැ. මට නිින්ද යන්නෙත් නැහැ. මොකද්ද මට මේ සිද්ධ වෙලා තියෙන්නේ? ඇයි මේ ඔබ වහන්සේ මට උත්තර දෙන්නේ නැත්තේ? මේක එනවා නේද? ඒක ඔබ මිනිස්සෙක්, මම මිනිස්සෙක්. ඒ මනුස්ස හැඟීම් අපි තුල ඉස්මතු වෙන්න පුළුවන්. මේක කොච්චර දුර ගියාද කියනවනම් ආසාප් බලන්න 6 වෙනි පදයට යනකොට ඔහු ප්‍රශ්න ගණනාවක් ඔහු තුල මහන්න පටන් ගන්නවා. ඒක දරුණු ප්‍රශ්න කීපයක් ඔහු අහන්නේ. 6 වෙනි පදය. රාත්‍රියේ මාගේ ගීතිකාව සිහි කොට මගේම සිත සමග කතා කරමි. දැන් ඔහුගේ අභ්‍යන්තරයට වදිනවා. ඔහු තනියෙන් මෙනෙහි කරනවා. මොකද්ද මේ දැන් වෙලා තියෙන්නේ? දෙවියන් වහන්සේ ඔබ ඉන්නවද? මොනවද අහන ප්‍රශ්න? 6 වෙනි පදය. මගේ ආත්මයද ඕනෑකමින් විමසුවේය. ස්වාමීන් වහන්සේ සදා කාලයටම පහ කරන සේක්ද? දෙවියන් වහන්සේ සදා කාලයටම අපිව අත්හැරලාද? ඇයි මේ?
දැන් ඔහු ටිකෙන් ටික දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ඔබ වහන්සේ සදාටම අපිව අතහැරලා. ඒකද මේ මට උත්තරයක් නැත්තේ. මේක අපි හිතනවා නේද? සදාටම දෙවියන් වහන්සේ අපිව අතහැරලාද? ඊළඟට මොනවද අහන්නේ? තවත් කරුණා නොකරන සේක්ද? උන්වහන්සේගේ දයාව සහ මුලින්ම පහව ගියේද? ඔබ වහන්සේගේ ප්‍රේමය ඔබ වහන්සේ නැති කරලාද? ඔබ වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ. නමුත් ඔබ වහන්සේගේ ප්‍රේමය දැන් නැහැ නේද? ඒ නිසාද මට උත්තරයක් නැත්තේ. ඊළඟට මොනවද අහන්නේ? උන්වහන්සේගේ පොරොන්දුව සදාකල් ඉෂ්ට නොවන්නේද? දෙවියන් වහන්සේ කරුණා කරන්නට මතක නැති කළසේක්ද? කෝපයෙන් ස්වකීය දයාව වැළක්වූසේක්ද? දැන් ඔව් අහන ප්‍රශ්න මොනවද? දෙවියන් වහන්සේ මේක දඬුවමක්ද? ඔබ වහන්සේගේ කෝපයෙන් උදහසින් ඔබ වහන්සේ මට විරුද්ධව ක්‍රියා කරනවද මේ වෙලාවේ? බලන්න අපි මෙවැනි ප්‍රශ්න නගන්න පටන් ගන්නව නේද? අපිට උත්තරයක් නැති වෙනකොට අපි අහන්න පුළුවන් නේද? දෙවියන් වහන්සේ මාව අත්හැරියද? දෙවියන් වහන්සේ ඇත්තටම ප්‍රේමයේ දෙවියන් වහන්සේද? ප්‍රේමයේ දෙවියන් වහන්සේ නම් ඇයි මේ වෙලාවේ මට උත්තර දෙන්නේ නැත්තේ? එහෙමත් නැත්තම් දෙවියන් වහන්සේ මොකක් හරි දඬුවමක් මට එවලද? ඒකද මට දෙවියන් වහන්සේ උත්තර දෙන්නේ නැත්තේ? බලන්න මේ විදිහේ ප්‍රශ්න ගණනාවක් ආසාප් මෙනෙහි කරන්න පටන් ගන්නවා. ආසාප් ප්‍රශ්න ගණනාවක් මෙනෙහි කරන අතර ආසාප් තුල කලකිරුණු අධෛර්යයටපත් වුණු නින්දාව පහවෙච්ච කතා කරන්න වචනයක් කටින් එන්නේ නැති විදිහේ මානසික තැනකට ආසාප් ඇදගෙන ගිහිල්ලා ආසාප් ඇදගෙන වැටිලා තියෙනවා. මෙන්න මෙවැනි අවස්ථාවන් පැමිණෙන්න පුළුවන් කෙනෙක්ට දෙවියන් වහන්සේගෙන් උත්තරයක් නැහැ කියන తත්වය දකින්නකට. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී, ආසාප් තවදුරටත් කල්පනා කරනවා. ආසාප්ට උත්තරයක් නැහැ. ආසාප්ට පේනවා ආසාප්ගේ ඇතුළ අධෛර්යය. ආසාප්ට පේනවා ආසාප්ගේ ඇතුළේ තියෙන චංචල වීම. ආසාප්ට දකින්න පුළුවන්කම ලැබෙනවා ආසාප්ට වචනයක් කතා කරගන්න බැරි තැනටපත් වෙලා තියෙනවා කියලා. ඔහු තවදුරටත් කල්පනා කරනවා, ස්වාමිනී ඔබ වහන්සේ මට ආදරේ නැද්ද? ඔහු තවදුරටත් කල්පනා කරනවා, ස්වාමිනී ඔබ වහන්සේ මාව අත්හැරියද? ඔහු තවදුරටත් කල්පනා කරනවා, ඔහු කියනවා, ස්වාමිනී ඔබ මට දඬුවම් කරලාද තියෙන්නේ මේ තත්වය තුල ආසාප් දෙවියන් වහන්සේ පිළිබඳ මෙනෙහි කරමින් සිටිනවා. මේ පරිච්ඡේදය ඇතුළේ ඔබට පේනවා තැන් කීපයක් තියෙනවා. ආසාප් මෙනෙහි කළා. ආසාප් කල්පනා කළා කියලා කියනවා. වැදගත් දෙයක් තමයි ඔබ පිළිතුරු නොලබන විට ඔබ තුල විවිධ හැඟීම් වෙලා ගනීවි. වැදගත් දෙයක් තමයි ඔබ දෙවියන් වහන්සේ පිළිබඳ මෙනෙහි කිරීමකට ඇතුල් වෙන්න. දෙවියන් වහන්සේ පිළිබඳ මෙනෙහි කිරීමකට ඇතුල් වෙන්න. ආසාප් එහෙම හිතනකොට ආසාප්ගේ හැඟීමත් එක්ක ආසාප්ට හිතෙනවා දෙවියන් වහන්සේ මාව අත්හැරියා. ආසාප්ට හිතෙනවා දෙවියන් වහන්සේ මට දැන් ප්‍රේම කරන්නේ නැහැ. ආසාප්ට හිතෙනවා දෙවියන් වහන්සේ මට දඬුවමක් කරලා තියෙන්නේ නේද? තවදුරටත් ඔහු කල්පනා කරනවා. තවදුරටත් මෙනෙහි කරනවා. තවදුරටත් දෙවියන් වහන්සේ ගැන මෙනෙහි කරනවා. දැන් ඔහු මෙන්න හැරවුම් ලක්ෂයකට ඔහුගේ කල්පනාව එනවා දැන්. මෙන්න මෙතනට අපි එන්න අවශ්‍යයි. ඒ හැරවුම් ලක්ෂයට අපේ මනස ආවේ නැතිනම් අපිට දෙවියන් වහන්සේ කියන්නේ මනුස්ස හැඟීම් වලට අනුව දුන්නොත් හොඳයි, නොදුන්නොත් නරකයි. ලැබුණොත් හොඳයි, නොලැබුණොත් මට වැඩක් නැහැ. ඒක තමයි මනුස්ස තැන. ඒ කල්පනාව එක පැත්තකින් අපිව වෙලා ගන්න අවස්ථාවේ ආසාප් මෙන් අපි දෙවියන් වහන්සේගේ අනිත් පැත්ත පිළිබඳව අපි අවධානය යොමු කරන්න, මෙනෙහි කරන්න පටන් ගන්න අවශ්‍යයි. අන්න එතනයි අපේ නැගිටීම තියෙන්නේ. අන්න එතනයි දෙවියන් වහන්සේගේ හේතුව අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. නැතිනම් ඔතනින්ම අපේ ක්‍රිස්තියානි ජීවිතේ අපි හමාර කරගන්නවා. මොකද මට දුන්නේ නැහනේ.
අර සමහරක් අය ඉන්නව නේද? සල්ලි ඉල්ලන්න යනවා. එයා දෙනවා ෂුවර්. දුන්න නැත්තම් හැරෙනවා. එන්නේ යමනාපේ. ඇයි? දුන්නේ නැහැ. දුන්න නැත්තම් හොඳ නැහැ. දුන්නොත් හොඳයි. ඒක තමයි මනුෂ්‍ය විදිය. ඉතින් දෙවියන් වහන්සේ ගාවටත් යන්නේ අපි දෙවියන් වහන්සේත් එක්කත් ගමන් කරන්නේ අන්න ඒ වගේ තමයි. ඒක වරදින්න පුළුවන් අවස්ථාවලදී. ඒ ඉන්න තැන වෙනස් කරන්න දෙවියන් වහන්සේ අපට පෙන්වා දෙන්න පුළුවන් යම් අවස්ථාවලදී. අන්න එහෙම අවස්ථාවක් තමයි මේ ආසාප් මුණ දෙන්නේ. දැන් 10 වෙනි පදයට යනකොට අපිට පේනවා. එවිට මම කතා කොට මේ මාගේ දුර්වලකමය. නමුත් මහෝත්තමයන්ගේ දකුණ අතේ අවුරුදු සිහි කරන්නෙමි. අයත් කියන්නේ පදය. එවිට මම කතා කොට මේ මාගේ දුර්වලකමය. නමුත් මහෝත්තමයන්ගේ දකුණ අතේ අවුරුදු සිහි කරන්නෙමි. දැන් ඔහු සිහි කරනවා තවදුරටත් ඔහු මෙනෙහි කරනවා. ආසාප් මෙනෙහි කරනකොට ඉස්සෙල්ලා පෙනුනේ මොනවද? දෙවියන් වහන්සේ දැන් ඉතින් මට කතා කරගන්නත් බැරි තැනට අවිල්ලා තියෙන්නේ. දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ආදරේ නැද්ද? දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අතහැරලා නේද? දැන් මේවා තමයි කල්පනා කරන්නේ. තවදුරටත් මෙනෙහි කරන්න. දෙවියන් වහන්සේ කොයි වගේ දෙවියන් වහන්සේද? ආසාප් කල්පනා කරනවා පහුගිය අවුරුදු වල දෙවියන් වහන්සේ අපිව කොහොමද අරන් ආවේ? 10 වෙනි පදේ. එවිට මම කතා කොට මේ මාගේ දුර්වලකමය. නමුත් මහෝත්තමයන්ගේ දකුණතේ අවුරුදු සිහි කරන්නෙමි. 13 වෙනි පදයට යන්. ඔන්න සිහි කරන විදිය. දෙවියන් වහන්සේ ඔබගේ මාර්ගයේ සුද්ධස්ථානයේහිය. ඔහු කියනවා ස්වාමිනී මේ පරණ අනුවාදය පැහැදිලි මදි ඒ සමහර වචන භාවිතා වෙලා තියෙන විදිය. ඔහු කියනවා මොකද්ද? දෙවියන් වහන්සේ මම දැන් සිහි කරනවා. ඔහු කියනවා ඔබගේ මාර්ග සුද්ධයි. ඔබේ මාර්ග සුද්ධයි. එහෙනම් ඒක අනිත් පැත්ත මොකද්ද? මිනිස්යන් හැටියට අපේ මාර්ග අපිට පේන්නේ හරි කියලා. නමුත් ඔබ වහන්සේ ගාවට ඒක අරගෙන ගිහිල්ලා ඔබ වහන්සේට යාඥා කරලා ඔබ වහන්සේට දැනුම් දුන්නම ඔබ වහන්සේ නිශ්ශබ්දයි. ඔබ වහන්සේ උත්තරයක් ගන්න දෙන්නේ නැහැ. ඔබ වහන්සේ අඩියක් පස්සට අරගෙන ඉතින් මං කලකිරෙනවා. මොකද මට ඕන දේ උනේ නැහැ. මං හිතපු දේ උනේ නැහැ. මම මෙච්චර යාඥා කළා මෙච්චර සේවය කළා ඒව ටිකත් එළියට ගේනවා අපි දැන්. ඉතින් අපිට ඇති වෙන්නේ මොකද්ද? කලකිරීමක්. මොකද අපි මෙනෙහි කරන්නේ අපි ගැනයි. අපි මෙනෙහි කරන්නේ මට ලැබුණ නැති එක ගැනයි. අපි මෙනෙහි කරන්නේ මට අලාභ වෙච්ච එක ගැනයි. මම මෙනෙහි කරන්නේ මා පිළිබඳවයි. මට මෙනෙහි කිරීමක් නෑ දෙවියන් වහන්සේ පිළිබඳව. සම්බන්ධතාවය කියන්නේ මා ගැන පමණක් කල්පනා කරන්නේ නම් ඒක ආත්මార్థකාමී සම්බන්ධයක්. අපි සම්බන්ධතාවයක් තුල ගමන් කරනකොට අපි ගැන කල්පනා කරනවා වගේම අපි අනිත් කෙනා ගැන කල්පනා කරන එක තමයි සම්බන්ධතාවයක සාර්ථකත්වය. දෙවියන් වහන්සේගේ පැත්තෙන් හැම විටම උන්වහන්සේ අප ගැන කල්පනා කරන දෙවියන් වහන්සේ. හැබැයි අපි ආත්මార్థකාමී. අපි කල්පනා කරන්නේ මේ සම්බන්ධතාවයත් අපේ වාසියට තමයි අපි තියාගෙන ඉන්නේ. හැබැයි අපිට පාඩුවක් වුණොත් අපිට මේ සම්බන්ධතාවයෙන් වැඩක් නැහැ. ඒක තමයි ආත්මార్థකාමී පටු සම්බන්ධතාවයක් තුල ජීවත් වීම. අද මිනිස්සුන්ට දෙවියන් වහන්සේ වෝනේ Tamanට ඕන ටික කරගන්න. හැබැයි මම වගේ දෙවියන් වහන්සේ කෙනෙක් අනිත් පැත්තට හැරිලා අහන්නේ උඹට මං උත්තර දෙන්නේ ඇයි? උඹ කවුද? උඹ මොකටද? උඹ මොනවද කරලා තියෙන්නේ? ඇත්තටම කියනවා නම් අපි තවමත් පිළිතුරු ලබා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව නිසා මිස වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. වෙන කිසිම දෙයක් නැහැ අපිට. නමුත් අපි කලකිරුණාම මිනිස්සු හැටියට අපි අහනවා ප්‍රශ්න ඔබ ආදරේද? ඔබ ආදරේ නම් මෙහෙම වෙයිද? ඔබ වහන්සේ බලවත් නම් මෙහෙම වෙයිද? ඔබ ජීවමාන නම් ස්වාමීනි ඇයි මට උත්තර දෙන්නේ නැත්තේ? අපි එහෙම දාලා බලනවා උත්තරයක් දෙයිද කියලා. දෙන්නේ වට තියනවා නම් ඔයා දෙන්න බෑ. වටත් නැතිනම් දනවා ඉන්නේ යන්නේ වගේ තමයි අපි ටික දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්නේ ගනුදෙනු කරන්නේ. අපේ මිනිස් හැඟීම්. අනේ ඉතින් මේවා දෙවියන් වහන්සේ බලාගෙන
මේවා අහගෙන දෙවියන් වහන්සේ අපිට අනුකම්පා කරන දෙවියන් වහන්සේ. දැන් ඔහුට තේරෙනවා දෙවියන් වහන්සේ ගැන මෙනෙහි කරන්න පටන් ගත්තම ස්වාමිනී ඔබගේ මාර්ග සුද්ධයි. ඔබගේ මාර්ග සුද්ධයි. අන්න හැරවුම් ලක්ෂයට ඔහු එනවා. අන්න ඔහු වටහා ගැනීමට එනවා. 13 වෙනි පදේ ඔහු කියන ඔබ ශ්‍රේෂ්ඨ දෙවියන් වහන්සේ. ඔබ සුද්ධ වූ දෙවියන් වහන්සේ. ඔබේ මාර්ග සුද්ධයි. මට තේරෙනවා ඒ දේ. ඔබේ මෙනෙහි කිරීම දෙවියන් වහන්සේව වෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ මාර්ග මෙනෙහි කරන්න. දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය දිහා බලන්න. මට උත්තරේ හම්බෙච්ච නැති එකේ තමයි මම läගගෙන ඉන්නේ. දෙවියන් වහන්සේ මත නෙවෙයි මං ඉන්නේ. මම මගේ උත්තරේ මත ඉන්නේ. මම මගේ අවශ්‍යතාවය මත ඉන්නේ. මං දෙවියන් වහන්සේ මත නෙවෙයි ඉන්නේ. ආසාප් එතනින් මාරු වෙනවා. දෙවියන් වහන්සේ මත සිටින්ට. ඔව් දෙවියන් වහන්සේව මෙනෙහි කරන්න කල්පනාවට එන පැමිණෙනවා. බලන්න 14 වෙනි පදයට ගියාම කියනවා ඔහු ඔබ බලවත් දේ කරන දෙවියන් වහන්සේ කියලා කියනවා. ඔව් දැන් කියනවා ස්වාමීනි ඔබ බලවත් දේ කරන දෙවියන් වහන්සේ. හැබැයි මට උත්තර දුන්නේ නැහැ. හැබැයි මම දන්නවා ඔබ බලවත් දේ කරන දෙවියන් වහන්සේ. දැන් එහෙම කියන්න අපි කැමතිද? අපිට ඕනේ බලවත් දෙවියන් වහන්සේ කියලා කියනකොට මට කරලා තියෙන්න ඕනේ. මට කෙරුවොත් බලවත් දේ කරන දෙවියන් වහන්සේ. හැබැයි අනිත් කෙනාට බලවත් දේ කළාට මට වැඩක් නැහැ. මොකද එතකොට මට බලවත් දෙවියන් වහන්සේ නෙවෙයි. ඒක තමයි අපි ඉන්න තැන. නමුත් ආසාප් කියනවා මොකද්ද? ස්වාමීනි ඔබ වහන්සේ බලවත් දෙවියන් වහන්සේ. දන්නවද? මට උත්තර දුන්නත් නැතත් දෙවියන් වහන්සේ බලවත් දෙවියන් වහන්සේ. මට උත්තරයක් ලැබුණත් නැතත් දෙවියන් වහන්සේගේ මාර්ග සුද්ධයි සම්පූර්ණයි. උන්වහන්සේ කොහොමත් ශ්‍රේෂ්ඨ දෙවියන් වහන්සේ. මට උත්තර ලැබුණත් නැතත් උන්වහන්සේගේ ස්වභාවය උන්වහන්සේගේ අධිකාරීත්වය වෙනස් වෙන්න යන්නේ නැහැ කවදාවත්. අපිට උත්තරයක් ලැබුණත් නැතත් උන්වහන්සේ සදාතනිකයි. උන්වහන්සේ නොවෙනස් වෙන දෙවියන් වහන්සේ. හැබැයි අපේ ජීවිතේ මුණ දෙන දේවල් අපේ ප්‍රශ්න උත්තර ලැබෙන විදිය නොලැබෙන විදිය මේවා වෙනස් වෙන්න පුළුවන් විවිධ අවස්ථාවන් වලදී. මොනවද ඔහු 15 වෙනි පදේ කියන්නේ? 15 වෙනි පදේ කියනවා ඔබ මිදුම්කාර දෙවියන් වහන්සේ. ඔබයි ගැලවුම්කාර දෙවියන් වහන්සේ. ඔබ අපිව ගලව ගත්තා. අපිට හරි වැදගත් නේද මේ දේවල්? අපිට උත්තරයක් නොලැබෙන විට අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයට ගිහිල්ලා අපි මෙනෙහි කරන්න අවශ්‍යයි දෙවියන් වහන්සේව. කොහොමද ආසාප් මෙනෙහි කරන්නේ ඔබ මිදුම්කාර දෙවියන් වහන්සේ? අද ක්‍රිස්තියානි අපිට මොකද්ද තිබෙන මිදීම? ඊශ්‍රායෙල් සෙනගට එදා තිබුණු මිදීම මිසරේ වහල්කමේ පාරාවෝගෙන් දෙවියන් වහන්සේ බලවත් හස්තය දිගු කරලා ඔවුන් මුදාගත්තා. ඒක තමයි ඔවුන්ගේ මිදීම. අද කිතුණුවන් හැටියට අපේ මිදීම මොකද්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ලේ වගුරලා මම ගෙවන්න ඕන පාපයේ දඬුවම උන්වහන්සේ ගෙව්වා. මට ගෙවන්න කවදාවත් පුළුවන් කමක් නැති ඒ දඬුවම මම වෙනුවට උන්වහන්සේගේ ප්‍රේමය නිසා උන්වහන්සේ ගෙවා නිම කළා. ඒ දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ කරුණාව අනුග්‍රහය නිසායි අද අපි දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයක් පවත්වන්න සුදුසු වෙලා ඉන්නේ. ඒ ගැලවීම අපට දුන් ස්වාමින් වහන්සේ මිදුම්කාර දෙවියන් වහන්සේ. මම කොහෙද හිටියේ? මම මොන වගේ ජීවිතයකින්ද ගියේ? මොන වගේ කාලකන්ණි ජීවිතයක්ද මං ගත කළේ? උන්වහන්සේ මාව මුදාගත්තා. යක්ෂයාගේ වහල් කම තුල මම හිටියා. උන්වහන්සේ එයින් මාව මුදාගෙන අද දෙවියන් වහන්සේ දිහා බලන්න පුළුවන් මිනිසෙක් කරලා තියෙනවා. තවත් මිනිස්සුන්ට වඩා උඩින් ගමන් කරන්න පුළුවන්, හිතන්න පුළුවන් දෙවියන් වහන්සේගේ එළිදරව්වක් දෙවියන් වහන්සේ අපට දීලා තියෙනවා. උන්වහන්සේ අපේ මිදුම්කාර දෙවියන් වහන්සේ. ආසාප් කල්පනා කරනවා දෙවියන් වහන්සේ මිදුම්කාර දෙවියන් වහන්සේ. ඔහු කල්පනා කරලා කියනවා ස්වාමිනී ඔබ වහන්සේ අපිව ඒ රතු මූදෙන් එතර කෙරුවා. බලන්න ඊට පල්ලෙහාට යද්දි කියනවා 16 වෙනි පදය. 16 ඉඳලා 19 දක්වා බලද්දී ඔබට පේනවා මේ 16 වෙනි පදේ ඉඳලා කතා කරන්නේ සෝබහ දහමය අර මුහුද අර අහස
ඒ ගිගුරුම් හඬවල් ඒවා ඔක්කොම ඔබ වහන්සේ පාවිච්චි කළා අපිව සුදුසු ස්ථානය කරා අරන් යන්න. ඔව් මෙනෙහි කරනවා දෙවියන් වහන්සේ ඔවුන්ට උත්තර දුන් ආකාරය ඉතිහාසයේ ඉඳලා. ආසාප්ට කල්පනා වෙනවා කොහොමද අර වලාටෙමෙන් ඔවුන් වරන් ආවේ කියලා. ඔහුට කල්පනා වෙනවා ඔය 16 වෙනි පදේ ඉඳලා 19 වෙනි පදේ දක්වා බලනකොට අර විදුලි කැටීම් වලින් ගිගුරුම් හඬවල් වලින් දෙවියන් වහන්සේ කොහොමද ඔවුන්ට ප්‍රකාශ වුණේ කියලා. ඊට පස්සේ ඔහු කියනවා 20 වෙනි පදයට යනකොට දෙවියන් වහන්සේ කොහොමද ඉන්දිරෙක් බැටළුව රැලක් අරන් එනවා වගේ අපිම මේ අතීතයේදී ඉතිහාසයේ පුරා උන්වහන්සේ කොහොමද අරන් ආවේ කියලා ආසාප් කල්පනා කරන්න පටන් ගන්නවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී අන්න එවිට ආසාප් නිදහස් වෙන්නේ. අන්න එවිට ආසාප්ට තේරෙන්නේ මට උත්තර නොදුන්නට අපගේ දෙවියන් වහන්සේ අපට සුදුසු පවිත්‍ර මාර්ගයන් වල අපිව අරගෙන යන්න පුළුවන් දෙවියන් වහන්සේ. එහෙනම් උන්වහන්සේට මොකක් හෝ සැලැස්මක් තිබේ. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ දෙවියන් වහන්සේ. උන්වහන්සේ බලවත් දේ කරන්න තවමත් පුළුවන් දෙවියන් වහන්සේ උන්වහන්සේ. මෙන්න මේ විදියට ඔබ දෙවියන් වහන්සේ පිළිබඳ එළිදරව් වීමක් ලබා නොගත්තොත් දෙවියන් වහන්සේ ගැන මෙනෙහි කරමින් දෙවියන් වහන්සේව ඒ විදියට ඔබේ ජීවිතයට එළිදරව් නොකරගත්තොත් ඔබට දෙවියන් වහන්සේගෙන් වැඩක් නැහැ කියන කල්පනාවට ඔබ එන්න පටන් ගන්න පුළුවන්. මට දෙවියන් වහන්සේගෙන් වැඩක් තියෙයිද මට මේ විදියට උත්තර හම්බෙන්නේ නැත්තම් කියලා ඔබ කියාවි. සමහර විට ඔබ දෙවියන් වහන්සේගෙන්ම ඈත් වේවි. බොරු වැඩක් දෙවියන් වහන්සේ ඉතින් උත්තර දෙනවා නම් දැන් මේ විදියට දෙන්න එපා කියලා. මට මේ ළඟදී කෙනෙක් හම්බුණා. මේ කෙනා හම්බුනාම ඔහු සමහර දේවදාසයන්ව දන්න කෙනෙක්. ඔහු සමහර ක්‍රිස්තියානි සහෝදරයන්ව දන්න කෙනෙක්. ඉතින් ඔහු කතාවකට වැටුනම මේ කොරෝනා ප්‍රශ්නය ගැන කතා කරනකොට ඔහු කිව්වා දේවදාසයන්ට කොරෝනා එන්න බෑ කියලා. මං කෝ එන්න බැරි මොකද ඇවිල්ලා මැරිලත් තියනවා කියලා. නෑ එහෙනම් වැඩක් නෑ. ඇයි? ඒගොල්ලන්ට කොරෝනා හැදෙන්න බෑලු. ඒ කොහොමද එහෙම වෙන්නේ? මම ඒක ගැන වෙනම උත්තර දෙන්නම් පස්සේ. දැන් මොකද වෙලා ඉවරයි අපේ. දැන් ඔහුත් එක්ක කතා කරනකොට මට තේරුණේ ඔහුගේ ඔළුවේ ඉන්න දෙවියන් වහන්සේ ඔහුට ඕන ටික වෙන්න ඕනේ දෙවියන්ගේ. ඔහු හිතාගෙන ඉන්න සීමාව තුල ඔහුට ඕන ටික කරලා දෙන කෙනෙක් දෙවියන් වහන්සේ කියන්නේ. දැන් ඔහුගේ සීමාව තුල තියෙන දේ දෙවියන් වහන්සේ කරලා දෙන්නේ නැත්නම් එමු ඔහුට දෙවියන් වහන්සේ වැඩක් නැහැ. ඒක තමයි ඔහු ඉන්න ස්ථාවරය. ඒ කියන්නේ ඔහුට ඕනේ දැන් මෙහෙමයි ඔහු ඉන්නේ එක්ක දෙවියන් වහන්සේ නැත්නම් ඉතින් වෙන කවුරු හරි කමක් නැහැ මට මගේ දේ කරලා දෙනවා නම් එයා හොඳයි. මොන තරම් කැත සම්බන්ධයක්ද දෙවියන් වහන්සේත් එක්ක එතකොට තියෙන්නේ. මාත් එක්ක මිනිහෙක් එහෙම සම්බන්ධතාවයෙන් හැසිරෙනවා කියලා මම දැනගත්තොත් මම මේ මිනිස්සෙත් එක්ක යයිද තව දුරටත් ඉස්සරහට. මට දැනුණොත් මිනිහෙක් මාත් එක්ක ඇසුරු කරන්නේ මේ වගේ තත්වයකයි කියලා මං ප්‍රසන්නයිද මේ මිනිස්සයා ගැන. මගෙන් ගණ්ඩ තමයි බලන්නේ මගෙන් වාසියක් වෙනවා නම් විතරයි මාත් එක්ක ඉන්න යන්නේ කියලා හිතුවොත් මං මේ මිනිස්සයා ගැන ප්‍රසාදයක් තියනවද මට? නෑ. මම මොකුත් නොකිය හිටියත් මම ඇතුලෙන් කල්පනා කරනවා අයියෝ මෙහෙමත් මිනිස්සු අයියෝ කියලා අපි කල්පනා කරනවා. හරි පෞල් ජීවිතයක ස්වාමි පුරුෂයා භාර්යාව ගැන හිතන්න. දෙමව්පියෝ දරුවෝ ගැන හිතන්න. මෙහෙම සම්බන්ධයක් නම් ওই දරුවන්ට දෙමව්පියන් එක්ක තියෙන්නේ දෙමව්පියන්ට දරුවෝ ගැන තියෙන්නේ. ඒක මොනතරම් පටු ආත්මාර්ථකාමී එකක්ද? දෙවියන් වහන්සේ අපිට උත්තර දෙන දෙවියන් වහන්සේ මෙන්ම සමහර අවස්ථාවන් පැමිණෙයි අපිට උත්තරයක් නැහැ. මගේ මා සමග අප සමග සභා පාස්ටර්ස්ලා කණ්ඩායමක් අපි එකතු වෙනවා නිතර. ඒ අතර එක ප්‍රධාන පෙළේ සභාපාලකවරයෙක් ලෝකේ ලංකාව පුරාම ප්‍රසිද්ධ සභාපාලකවරයෙක් ඔහු මැරුණා. ඔහු මැරුණාට පස්සේ ඔහුගේ දුව තමයි ඒ සේවය බාරගත්තේ. ඔහුගේ දුව ඒ සේවය බාර අරගෙන ඇය දෙවියන් වහන්සේට සේවය කරන්න පටන් ගත්තා. ටික දවසක් යනකොට
ඇය අපි එකට එකතු වුණා, අපි යාඥා කළා, එකට සිටියා. හදිසි රෝගී තත්ත්වයක් නිසා ඇය පහුගිය කාලේ නැති වුණා. ලෝකේ පුරාම දේවදාසයන් යාඥා කළා. ලෝකේ පුරාම සභාවල් ඇය වෙනුවෙන් යාඥා කළා. මම යාඥා කළා අපි සියලු දේවදාසයන් එකට එකතු වෙලා රාත්‍රියේ ගෙවෙන තුරු අපි යාඥා කළා ඇයව දෙවියන් වහන්සේ සුව කරන්න කියලා. අපිට ඇදහිල්ලක් තිබුණා ඇයව දෙවියන් වහන්සේ සුව කරනවා කියලා. අපිට බලාපොරොත්තුවක් තිබුණා දෙවියන් වහන්සේ කවදාවත් ඇයව අතාරින්නේ නැහැ කියලා. හැබැයි ඇය මිය ගියා. ඊළඟට පහුගිය දවස්වල ජයල කල්වරි දේවස්ථානයේ පාස වර්නන් දැනට ලංකාවේ ඉන්න හොඳ ආත්මික පියෙක්, හොඳ සේවයක් කරපු දේවදාසෙක්, ගොඩක් ගෝලයන් ගොඩනගලා ලංකාවේ විවිධ ස්ථානවල සේවයන් ආරම්භ කරන්න කටයුතු කරපු දේවදාසෙක්. ඔහු පහුගිය දවස්වල කොවිඩ් ආසාදනයටපත් වුණා. ඔහුගේ දියණියයි දෙදෙනාම කොවිඩ් ආසාදනයට මුහුණ දුන්නා. ඇගේ දියණිය සුව වුණා. නමුත් මේ දේවදාසයා මාසයක් විතර මේ කොවිඩ් ආසාදනය නිසා පීඩා විඳිමින් සිට ඔහු පහුගිය දවසක ඔහු මිය ගියා. ලෝකේ පුරාම යාඥා කළා එතුමා ගැන. දැන් අපිට පේනවා එක පැත්තකින් අපිට උත්තරයක් නැහැ කියලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී, දෙවියන් වහන්සේ අපිව පවිත්‍ර වූ මාර්ගයන් වලින් අරන් යන්න පුළුවන් දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ බලවත් දේ කරන්න පුළුවන් දෙවියන් වහන්සේ. ගැලවුම්කාර දෙවියන් වහන්සේ, පිළිතුරු දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ, දැනුත් උන්වහන්සේ. නමුත් සමහර දේවල් මිනිස්සු හැටියට අපි කොච්චර යාඥා කළත් සමහර දේවල් වලදී දෙවියන් වහන්සේගේ උත්තරයක් නැහැ. දෙවියන් වහන්සේ අපට පිළිතුරු දෙන්නේ ඉන්නේ ඒ විදියටයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මේ පණිවිඩය ඇඟ කිඩි පොලා යන මයිල් කෙලින් වෙන එකක් නෙවෙයි. හරියට හරි උත්තර හම්බ වෙනවා කියලා. හරියට හරි මේක ශක්තිමත් වෙනවා කියලා. ඔබ දන්නවද? ඔබගේ දෙවියන් වහන්සේ උත්තර දෙන අවස්ථාවල් තිබෙනවා. සේම සමහර තැන්වල දෙවියන් වහන්සේ නිශ්ශබ්දයි. ඒක ඇයි කියන්න අපි දන්නේ නැහැ. ඔබ හොයන්න හදනවා නම් ඇයි කියලා ඔබට හොයන්න පුළුවන්. සමහරක් වෙලාවට තවමත් ඔබට එළිදරව් වෙන එකක් නැහැ. ඇයි ඒක එසේ වුනේ කියලා. අන්නේ අවස්ථාවේ ඔබට තිබෙන්නේ දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ, ਸਰව බලධාරී, ਸਰව වාසී, උන්වහන්සේ සදාතනික මැවුම්කාර දෙවියන් වහන්සේ ආධිපත්‍යයේ උන්වහන්සේ තවමත් අප කෙරෙහි ප්‍රේම කරමින්, අප සමග සම්බන්ධ වෙමින්, අප සමග ක්‍රියා කරමින් ඉන්න දෙවියන් වහන්සේ බව පමණයි ඔබට මට එළිදරව් වී තිබෙන්නේ. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරී, ආසාප් මෙච්චර ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්, මෙච්චර ආත්මික පුද්ගලයෙක්, මෙච්චර දෙවියන් වහන්සේට සේවය කරපු පුද්ගලයෙක්, ඔහු කියනවා 77 වෙනි ගීතාවලිය පළවෙනි දෙවෙනි පදවල, මම ස්වාමින් වහන්සේ සෙව්වා, මං උන්වහන්සේට රාත්‍රියෙන් මොරගසා මගේ දෑත් දිගු කෙරුවා. නමුත් ඔහු කියනවා මට ඒත් උත්තරයක් ලැබුණේ නැහැ කියලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී, අපේ ජීවිතෙත් අපි මුණ දෙනවද? අපි හොඳට සේවය කළා. අපි ගොඩාක් යාඥාවෙන් දෙවියන් වහන්සේගේ මුහුණ සෙව්වා. ගොඩාක් දෙවියන් වහන්සේට මොරගසන තැනකට ආවා. අපි නම තැබූ ආකාරයෙන් දෙවියන් වහන්සේට වැඩ කළා. නමුත් අපි කල්පනා කරනවාද ඇයි මට ඒකට දෙවියන් වහන්සේ උත්තර දීලා නැත්තේ? සමහර දේවල් දෙවියන් වහන්සේ උත්තර නොදී සිටින්නට පුළුවන්. උන්වහන්සේ ස්වෛරී දෙවියන් වහන්සේ. උන්වහන්සේ සදාතනික දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපේ ජීවිතයට පිළිතුරු දෙන්න උන්වහන්සේ නියම කරන දේ උන්වහන්සේ අපේ ජීවිතේ කරන දෙවියන් වහන්සේ. ඒ නිසා අන්න ඒ අවස්ථාවේදී අපි මෙනෙහි කරන්න අවශ්‍යයි දෙවියන් වහන්සේගේ ਸਰව බලධාරීත්වය. අපි මෙනෙහි කරන්න අවශ්‍යයි දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය. අපි මෙනෙහි කරන්න අවශ්‍යයි දෙවියන් වහන්සේ නොවරදින දෙවියන් වහන්සේ. උන්වහන්සේ වලාකුළු ස්වභාව දහම මේ සියලු දේවල් පාලනය කරලා හරි ක්‍රියා කරන්න පුළුවන් දෙවියන් වහන්සේ බව අපි මෙනෙහි කරන්න අවශ්‍යයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී, යාඥාව කියන්නේ, සම්බන්ධතාවය කියන්නේ අපි දෙවියන් වහන්සේ සමග කතා කරනවා, අපේ හැඟීම් බෙදා ගන්නවා පමණක් නෙවෙයි.
අනිත් පැත්තෙන් දෙවියන් වහන්සේත් උන්වහන්සේ අප සමග සම්බන්ධ වෙනවා, අපට කතා කරනවා, අපට මඟ පෙන්වමින් සිටින දෙවියන් වහන්සේ. සබඳතාවයේ දෙපැත්තකින් ගලාගෙන එන්නේ. ඒ නිසා ඔබගේ පැත්තෙන් ඔබ හිතලා ඔබ සමහර දේවල් කියනවා, ඔබ බලාපොරොත්තු වෙනවා. අනිත් පැත්තෙන් දෙවියන් වහන්සේ කෙරෙහි මෙනෙහි කරන්න. උන්වහන්සේ අපට කතා කරන දෙවියන් වහන්සේ, උන්වහන්සේ අපට මඟ පෙන්වන දෙවියන් වහන්සේ, අපිව සකස්වමින් හැඩගස්වමින් සිටින දෙවියන් වහන්සේ. සමන් දෙන්න දෙවියන් වහන්සේට. ඇයි උන්වහන්සේ අපට උත්තර දෙන්නේ නැත්තේ? ඇයි උන්වහන්සේ අපට මෙහෙම මාර්ගයකින් යන්න ඉඩ හරින්නේ? ඇයි දෙවියන් වහන්සේ තවමත් නිහඬව සිටමින් ඉන්නේ? ඒ සෑම දෙයක් මැද්දේ දෙවියන් වහන්සේ බලවත් දෙවියන් වහන්සේව සිටිනවා. ඒ සියලු දේ මැද්දේ උන්වහන්සේගේ මාර්ග සුද්ධයි අපි හිතනවට වඩා. ඒ සෑම දේ මැද්දේ උන්වහන්සේ බලවත් දේ, පුදුම දේ, ශ්‍රේෂ්ඨ දේ කරන්න පුළුවන් දෙවියන් වහන්සේව සිටිනවා. ආසාප් කියන ඔබ වහන්සේ මිදුම්කාර දෙවියන් වහන්සේ. අන්න එතනින් තමයි ආසාප් ඒ හිටපු ස්ථානෙන් යලි ගොඩට ආවේ. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරී, උත්තරයක් නැහැ කියලා, පිළිතුරු දෙවියන් වහන්සේ දෙන්නේ නැහැ කියලා අපි එහෙම ගිලී සිටිනවා නම්, අපි එහෙම වැටී සිටිනවා නම්, අපි මෙනෙහි කරන්න අවශ්‍යයි දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨ බලවත් උතුම් ප්‍රේමණීය දෙවියන් වහන්සේ. උන්වහන්සේට කිසිවක් වරදින්නේ නැහැ. උන්වහන්සේ ඒ හැමදේ මැද්දේම අපේ ජීවිතවලට මඟ පෙන්වමින් සිටිනවා. අපට කතා කරමින් සිටිනවා. අපව සකස් කරමින් සිටිනවා. අපිව යලි දෙවියන් වහන්සේගේ ප්‍රතිරූපයට, උන්වහන්සේගේ ස්වරූපයට උන්වහන්සේ අපිව සකස් කරමින් සිටිනවා. ඒ නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නට අවශ්‍යයි උන්වහන්සේගේ ස්වභාවය ගැන. අපි දෙවියන් වහන්සේ වර්ණනා කරන්න අවශ්‍යයි උන්වහන්සේගේ සර්ව බලධාරීත්වය පිළිබඳව. එසේ කරන්ට යන්නෙත් මට ආයත උත්තරයක් කොහෙන් හරි හම්බෙයි කියලා නෙවෙයි. යහපත් පියාණන් වහන්සේ අපට යහපත් නම් කිසිම කෙනෙකුගේ බාධාවකින් තොරව ඒ සියලු දේ අපේ ජීවිතේ කරන්න පුළුවන් දෙවියන් වහන්සේ. ඒකට උන්වහන්සේට කාගෙන්වත් අවසර ගැනීමක් කරන්න අවශ්‍ය නැහැ. එසේ උන්වහන්සේ පිළිතුරු දෙන්න නම් කොයිම කෙනෙක්ටවත් බාධා කරන්න හැකියාවක් ඇත්තෙත් නැහැ. අපි ගොඩාක් වෙලාවට හිතනවා අරයා මේකට හරහට හිටියේ නැත්තම් මට ඒකට උත්තරයක් ගන්න තිබුණා නෑ. දෙවියන් වහන්සේට ඔය කිසි කෙනෙක් ප්‍රශ්නයක් නෙවෙයි ඔබට උත්තර දෙන්න ඕන උනාම. ඔබට දෙවියන් වහන්සේ සපයන්න ඕන උනාම, දෙවියන් වහන්සේ ඔබව ගෙන යන්න ඕන උනාම තව කිසිම කෙනෙක් බාධාවක් වෙන්න යන්නේ නෑ. මක් නිසාද? ඒක දෙවියන් වහන්සේට බාධාවක් නොවන නිසා දෙවියන් වහන්සේට පිළිතුරු දෙන්න පුළුවන්. හැබැයි මිනිස්සෙක් හැටියට ඔබේ මනුස්ස හැඟීම් එක එක තලයට ගමන් කරන්න පටන් ගන්නවා, එක එක හැඩයට ගමන් කරනවා. නමුත් දෙවියන් වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ සදාතනික ජීවමාන දෙවියන් වහන්සේව සිටිනවා. අපි ස්වල්ප වේලාවක් අපි නැගිටිමුද? ඔබ ඉන්න ස්ථානවල ඔබ ස්වාමින් වහන්සේට ඔබට මට ප්‍රශංසා කරන්න පුළුවන්කම තියෙනවා. දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨ දෙවියන් වහන්සේ. දැන් උන්වහන්සේ ශ්‍රේෂ්ඨ වෙන්නේ මට මම ඉල්ලන ලිස්ට් එක ලියාගෙන ඇවිල්ලා මෙන්න මම දැන් ගෙනිච්ච උන්වහන්සේ ගාවට බලන්න ඒකෙන් 10න් 10ටම උත්තර දීලා තියෙනවා නම් ශ්‍රේෂ්ඨයි. 10න් 5කට උත්තර දීලා තියෙනවා නම් භාගයට ශ්‍රේෂ්ඨයි. ඒව නැත්තම් 10න් එකක් තමයි උත්තර දීලා තියෙන්නේ. ඉතින් වැඩකුත් නෑ. ඉතින් ඒකද දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය. ඔබට ඔබගේ ලිස්ට් එකට උත්තර ලැබුණත් නැතත් දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨ දෙවියන් වහන්සේ. ඔබගේ මගේ හැඟීම් ඉල්ලීම් කොයි විදියට වෙනස් වෙමින් තිබුණත් දෙවියන් වහන්සේ එලෙසම ප්‍රේම කරන දෙවියන් වහන්සේ. ඔබගේ මගේ හැඟීම් වෙනස් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ මාර්ග සුද්ධයි. සමහර දේවල් ඔබ මම ඉල්ලන දේවල් ඔබ මමත් දන්නේ නැහැ. ඒකේ කොච්චර හරි නිවැරදි දේවල් තිබෙනවද නැද්ද කියලාවත්. නමුත් දෙවියන් වහන්සේ අපේ ජීවිතේ සෑම සියලු මාර්ග දන්නා වූ දෙවියන් වහන්සේ. අපිට හෙට පේන්නේ නැහැ. අපි හෙට ගැන හිතනවා. නමුත් අපි දන්නේ නැහැ හෙට මොනවා වෙන්න යනවද කියලා. නමුත් අපි දන්නේ දෙවියන් වහන්සේ මගේ හෙට ගැනත් මගේ සදාතනික ජීවිතය ගැනත් දෙවියන් වහන්සේගේ අතේ සැලැස්මක් තිබෙනවා. ඒ නිසා අපි ටික වෙලාවක් අපි දැස් වසාගෙන උන්වහන්සේට කියමුද? ස්වාමිනී, පිළිතුරු නොලබපු සෑම අවස්ථාවකදී මම කල්පනා කර තිබෙන ආකාරය පිළිබඳව
මං ඔබ වහන්සේගෙන් සමාව ඉල්ලනවා. මට පිළිතුරක් නැහැ කියලා මම කනගාටු වුණු හැම අවස්ථාවකදීම ඔබ වහන්සේ පිළිබඳව වැරදි මෙනෙහි කිරීමකට මම ගියා නම් අපි කියමු ස්වාමීනි මට සමාව දෙන්න. ඔබ කියන්න මේ හැම දෙයක් තුල ඔබ වහන්සේ මගේ ආකල්ප මගේ වටිනාකම් ඔබ මටම දැනගන්න සලස්සනවා මං කොයි වගේ හිතන මිනිස්සෙක්ද කියලා. මං කොයි විදියට දෙවියන් වහන්සේ ගැන කල්පනා කරගෙන ඉන්න මට්ටමක ඉන්න කෙනෙක්ද කියලා දෙවියන් වහන්සේ මටම පෙන්වමින් සිටිනවා. ඔබ එසේ කල්පනා කළ ආකාරයේ යම් දුර්වලකම් තිබෙනවා නම් ඔබ මේ වෙලාව කියන්න ස්වාමීනි මට සමාව වෙන්න. මට නොපෙනෙන දේ ඔබ වහන්සේ දකින දෙවියන් වහන්සේ මට නොඇසෙන දේ දෙවියන් වහන්සේ අසා සිටින දෙවියන් වහන්සේ. එනිසා ඔබ කියන්න මට සමා වෙන්න ස්වාමිනී කියලා. යමෙක් ඔබ මෙවැනි තත්වයකින් යන විට ඔබට මේ දේවල් හිතුණා. නමුත් ඔබ දෙවියන් වහන්සේ ගැන මෙනෙහි කරා. උන්වහන්සේ මෙතරම් දුර ඔබව ගෙනාපු ගමන, උන්වහන්සේ ඔබට මිදීම දුන්න ආකාරය, දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය, උන්වහන්සේගේ ਸਰව බලධාරීකම ඔබ මෙනෙහි කළා. ඔබ උන්වහන්සේට ප්‍රශංසා කළා. ඔබ තවමත් මට පිළිතුරක් නොදුන්නත් ඔබ දෙවියන් වහන්සේ ලෙස ජීවමානව ඔබ වහන්සේ වැඩවසනවා. ඔබට ප්‍රශංසා වේවා කියමින් ඔබ සිටියා. ඔබ දෙවියන් වහන්සේට කියන්නේ ස්වාමීනි මට එලෙසම ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න ඔබ වහන්සේ උදව් කරන්න කියලා.